私は日本にいます。仏教の講師で、児玉って言います。ママ、ジャパンにね、子供グルトマ。この度、世界50カ国をつないで、仏教の世界大会を開催することになりました。ලෝකයේ රවල් 50ක් එකතු වෙන මෙම බෞද්ධ සම්මේලනයේට සහභාගී වෙන්න හිතාගෙන ඉන්නවා. あれ、ゆきさん、お話ししていただいてますよね。これは世界中の人に本当の幸せになっていただくための仏教のプロジェクトなんです。මේක ලෝකෙ හැමෝටම සමගිය සාමය ඇති කරන බුදුදහමේ සංවිධානයේ වැඩපිළිවෙලක්. 現在、コロナウイルスの影響で仕事ができなくなった方、レストランや旅行ができなくなった方、また気持ちが落ち込んでしまった方、そういう方、世界にたくさんいらっしゃいますよね。මේ කොරෝනා වෛරස් එක නිසා ලෝකෙ පුරාම රැකියාවල් අහිමි වෙච්ච කට්ටිය ගොඩාක් එක එක ප්‍රශ්න වලට මුහුණ දෙච්ච කට්ටිය ගොඩාක් ඉන්නවා කොරෝනා වෛරස් එක නිසා. それらの人たちに、お釈迦様の説かれた仏教の中に、本当の幸せになれる教えがあるんだよということを知っていただきたいんです。ඒක නිසා බුදුදහම තුළ මේ අපේ දුකට හේතුව මොකද්ද දුකෙන් අපි කොහොමද මිදෙන්නේ කියන එක බුදුදහම උගන්වනවා ඒක හැමෝටම අවබෝධ කරලා දෙන්න උත්සාහ කරනවා. お釈迦様はどこの国の人であってでも、いつの時代の人であってでも、仏教を正しく聞く一つで、平等に本当の幸せになれるんだよと、こう仏教で教えられてるんです。 මොන රටේ ඉපදුනත් මොන තරාතිරම කෙනෙක් වුණත් මේ සදාකාලික සැපත කියන දෙයට නැත්නම් නිර්වාණයට යන දහමට බුදුදහමේ හැමෝටම අවස්ථාවක් තියෙනවා. ඒක රටක්ද ජාතියක්ද කියන එක ගැටලුවක් වෙන්නේ නැහැ. 人間は誰でもみんな幸せ求めて生きているのに、なぜ人生に苦しいことや辛いことが起きてくるのか、その原因を仏教で教えられているんです。 මිනිස්සු ලෝකේ හැමෝම ගොඩක් දුකින් ජීවත් වෙනවා. නමුත් මේ සතුටින් ජීවත් වෙන්න උත්සාහ කළත් මේ සතුට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මොකක්ද කියන එක ධර්මයේ බොහෝ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. その原因はね、私たちがどんなに幸せを求めていても、すべての幸せが続かないからだよと、こうお釈迦様はおっしゃったんです。
අපි මේ දුක ඇයි අපිට දුකක් ඇති වුනේ අය අපි දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දේශනාවක් වෙනවා මේ දුකට හේතුව මොකද්ද දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක බුදුදහම තුළ විග්‍රහ වෙනවා なぜどんな幸せもみんな続かないのかというと、人間は未来必ず死なねばならないからです。ඇයි මේ දුකේ අපි ඉන්නේ හැමදාම අපිට මේක තේරෙන්නේ නැත්තේ ඇයි කියන එක අපි හැමදාම දුකෙන් මිදෙන්නේ කොහොමද කියන එක බුදුදහම තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ දේශනා කරලා තියෙනවා. 未来に幸せが崩れる悲しいことがやってくると、現在も私たちの心は暗い心になってしまいますよね。 අපි අතීතයේ මොනවා හරි වැරදි වැඩ කරලා තිබුණා නම් නැත්නම් දුක් වෙන දේවල් කරලා තිබුණා නම් අපි දැනටත් ඒ ගැන දුක් වෙනවා අපි කරපු දේවල් ගැන සමාජයට හිතේ ඒ දුක තාම එහි එන්න පුළුවන් 例えば、いつまでずっと旅行ができない。いつまでもずっと仕事ができない。いつまでもずっと借金が返せない。こんな風に未来が暗いと、現在の心も暗くなってしまいます。 අපේ අනාගතේ අපි දන්නේ මොන වගේ දේවල් අපිට වෙනවද කියලා අපිට සැපෙන් ඉන්න පුළුවන් නේද ලෙඩ රෝගකට මුහුණ දෙයිද මොන වගේ තත්ත්වයක් අනාගතේ සිදු වෙයිද දන්නේ ඒක නිසා වර්තමානයේත් අපි දුකෙන් ඉන්නවා මොකද අනාගතය අඳුරුයි කියලා හිතන නිසා වර්තමානයේත් අපිට අඳුරු වෙයි කියලා හිතනවා 未来に何か暗いことが起きるのじゃないか。そう思うと、現在の心も暗くなってしまうのが人間なんです。 අනාගතේ අඳුරුයි කියලා හිතනොත් අපිට වර්තමානයේත් අඳුරු වෙනවා ඒක සාමාන්‍ය මිනිස්සුගේ හැටියක් නැත්නම් අපි සාමාන්‍ය මිනිස්සු අනාගතේ අඳුරුයි කියලා නිසා වර්තමානයේත් අඳුරු වෙයි කියලා හිතනවා 先日、中国で大きな雨が降って、街がみんな水浸しになり、地下鉄に乗っていた人もみんな水没して、たくさんの人たちが亡くなってしまいました。 චීනයේ ලොකු ගම් වතුරක් ඇවිදilla බුලත් එක වගේව ගහගෙන ගිහිල්ලා ගොඩක් මිනිස්සු මැරුණා කවුද මැද හිටපු කට්ටියත් ගොඩක් මැරුණා මේ ගම් වතුර ප්‍රශ්නය නිසා 中国の大雨は7月20日のことだったんですが、現在10月の9日になっても、中国ではあちこちで雨が降っていて、また大きな洪水が起きるんじゃないか、心配している人たちがたくさんいます。 සැප්තැම්බර් 8 වෙනිදා තමයි මේ ගංගාවතුර චීනයට බලපෑවේ. ඒ වගේම දැන් අද ඔක්තෝබර් 10 වෙනිදා මේ ඔක්තෝබර් 10 වෙනිදාවත් මිනිසාම චීන ජනතාව සමාජ සැකයෙන් ඉන්නවා අනාගතේ මොන වගේ දෙයක්ද නැත්නම් අනාගතේ මොන වගේ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වෙයිද කියන එක. 中
地球が年々暖かくなって、気候が暖かくなっていくのにつれて、世界のあっちこっちで今大雨が降ったり、台風が来るようになってしまったんですよ。ලෝකයේ දේශගුණය ගොඩක් වෙනස් සමහර රටවල් ගොඩක් රස්නේ වෙනවා සමහර තැන්වල මේ ගම් වතුර එනවා සමහර තැන්වල සුරිසුලන් එනවා ඒ වගේ ගොඩක් ආපදා තත්යකට ලෝකය පත් වෙලා තියෙනවා මේ යුගයේ 日本でも大きな雨が降って、たくさんの人が亡くなっているんですが、これからまた台風がやってくる。日本に台風がやってくるんで、心配している人がたくさんいます。 ජපානෙත් ගම් වතුර ඇදිලා මේ ගම් වතුරෙන් ගොඩක් මිනිස්සු නැති වුණා ඒ වගේම සුරිසිලු ගොඩක් මිනිස්සු නැති වුණා ඒකට නැවත මේ වගේ සුරිසක් ජපානෙත් එයිද කියන එක ජපාන් වැසියෝ බොහොම විමසිල්ලෙන් නැත්නම් දුකින් ඉන්නවා 現在、どこの国の人であってでも、この気候変動に伴う大雨の影響、地球の温暖化に伴う気候の変動、この影響を受けない国はないって言われてるんですよ。 ලෝකේ හැමතැනම මේ ගම් වතුර එහෙම නැත්නම් හීට් එක වැඩි වෙන ඒවා ලෝකේ හැම රටකම මේ ආපදා තත්ත්වයක් තියෙනවා ඒක නිසා කිසිම රටක් ආපදා තත්ත්වයෙන් මිදුණා කියලා කියන්න බෑ හැම රටේම තියෙන්නේ ආපදා තත්ත්වයමයි また、今皆さんの国では、コロナウイルスの感染状況はいかがでしょうか。 හැම රටකම මේ කොරෝනා වෛරස් එක නිසා අපේ රටත් හැම රටකම මේ කොරෝනා වෛරස් එක පැතිරිලා ගිහිල්ලා තියෙනවා ඒක නිසා හැමෝම පීඩිතෙන් දුකෙන් ජීවත් වෙන්නේ 去年の1月頃、中国でコロナウイルスが発生した時には、アメリカではコロナウイルスにかかる人は一人もいないってアメリカの大統領言ってたんです。 ගිය අවුරුද්දේ මේ චීනේ කොරෝනා වෛරස් එක පටන් ගන්නකොට ඇමරිකාව කිව්වා ඇමරිකාවේ කිසිම වෛරස් රෝගියෙක් ඉන්නේ නැහැ. ඒ වගේ ඇමරිකාවේ කවුරුත් නැහැ කියලා චීනෙන් සමහරට හුඟක් වෙලාවට චීනෙන් තමයි මේක පටන් ගත්තේ කියන අදහසක් තිබුණා. また、ヨーロッパではイタリアでコロナウイルスはあったけども、イギリスとかフランスとかドイツでは、そんなコロナウイルスの心配している人はほとんどなかったんです。 ඉතාලිය, ජර්මනිය, ප්‍රාන්සය, යුරෝපා රටවල මේ කොරෝනා වෛරස් එකේ කිසිම ආපදාවක් නැහැ කියලා තමයි හිතන් හිටියේ. ඉතාලිය, ප්‍රාන්සය, ජර්මනිය වගේ යුරෝපා රටවල ආරක්ෂාකාරී කියලා තමයි හිතාගෙන හිටියේ. しかし、このコロナウイルスはあっという間に世界に広がって、アメリカは世界第一の感染数の多い国になってしまいましたよね。
නමුත් අවසානයේ ඇමරිකාව තමයි මේකෙන් ගොඩක් ආපදා තත්ත්වයට පත් වුණේ. ඇමරිකාව තමයි දැන් ලෝකෙම ගොඩක් මේ කොරෝනා වෛරස් එකෙන් ආපදා තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. イギリスも人口100万人あたりの死者数ではね、世界で一番たくさんの人がコロナウイルスで亡くなるというようになってしまったんです。බ්‍රිතාන්‍යයේ මේ කොරෝනා වෛරස් එක බොහොම පැතිරිලා ජනගහනයට අනුව ගොඩක් කට්ටිය මැරුණා. ඒ වගේම ගොඩක් කට්ටිය ආපදායටපත් වුණා. එංගලන්තේ මේ ප්‍රශ්නේ ගොඩක් දුරට බලපෑවා. アメリカやイギリスのように医学や科学が発達した国であっても、アメリカの大統領も、イギリスの大統領も、ジョンソン首相も、トランプ大統領も、両方ともコロナウイルスに感染してしまいました。皆さんご存知ですよね。 හැමදෙනාම දන්න විදිහට ඇමරිකාවේ ජනාධිපතිතුමත් එංගලන්ත ජනාධිපති අගමැතිතුමත් මේ කොරෝනා වෛරස් එකට බිලි වුණා. ජොන්සන් මහත්තයා, ට්‍රම්ප් මහත්තයා ඔක්කොම මේ එංගලන්තයේ ඇමරිකාවයි දෙකම මේ කොරෝනා වෛරසයට බිලි වුණා. 他の国のことだ、他の人のことだと思ってた人たちが、次々に自分の国にコロナウイルスが広がって、自分もコロナウイルスに感染してしまう。こういうことが起きますよね。 හැමෝම අපේ රට ආරක්ෂාකාරී අපි ආරක්ෂාකාරී පිට අනිත් අයට තමයි තියෙන්නේ කියලා හිතුවට නමුත් අපේ රටට හැමතැනටම මේ කොරෝනා වෛරස් එක පැතිරුණා. අපි විතරක් ආරක්ෂා වුණේ නැහැ. හැමෝටම මේක බලපෑවා. අපි ඉස්සෙල්ලා හිතුවේ අපි විතරක් ආරක්ෂා වෙනවා කියලා. නමුත් හැමෝම මේකෙන් ආපදාවටපත් වුණා. 皆さんはワクチン2回打ったでしょうか？ හැමෝම වැක්සින් එක දෙකමනක් ගත්තද? 国によってはね、国民の 90% の人がワクチンを打っている。そういう国もありますね。 රටවල් වලට අනුව 90% මේ වැක්සින් කරපු රටවල් තියෙනවා. සමහර රටවල් 90%ක් වැක්සින් කරලා තියෙනවා. ところが、アフリカではワクチンを打った方はまだ 10% もない。10% 以下の人しかワクチンを打ってないんですよ。 අප්‍රිකා වගේ රටවල තාම 10%වත් මේ වැක්සින් එක අරගෙන නැහැ. 10%ටත් අඩුයි තමයි අප්‍රිකා රටේ වැක්සින් එක අරගෙන තියෙන්නේ. たとえイギリスやアメリカの人たちがみんなワクチンを打っていたとしても、アフリカにいる人たちがたくさんいらっしゃって、そのアフリカの人たちがこれからコロナウイルスに感染していく。この場合にはね、いつまたイギリスにもアメリカにもワクチンが変異して再びやってくるかわからないんですよ。
ඇමරිකාවත් එංගලන්තයත් ගොඩක් වැක්සින් පිටරටවලට වික්කා. නමුත් ඒගොල්ලොත් ආරක්ෂාවේද තවත් ඒගොල්ලන්ට විඳින්න වෙයි දන්නේ. අප්‍රිකාවට ගොඩක් වැක්සින් ගියා අඩුයි. 10%ක් විතර තමයි අප්‍රිකාවේ වැක්සින් එක තිබුණේ. නමුත් මේ තත්ත්වය මොන තත්ත්වයකට පත් වේද එංගලන්තේ අප්‍රිකාවේ එංගලන්තේ සහ ඇමරිකාවේ කට්ටියට නැවතත් වැක්සින් කරන්න වෙයිද කියන එක දන්නේ නැහැ. අනාගතය දන්නේ නැහැ. そう考えると、未来にまた違ったウイルスが発生するんじゃないのか。未来にまた違った病気が流行するんじゃないか。こういうことを心配する人も世界中にたくさんいらっしゃいます。 අනාගතයේ ෆියුචර් එක කොහොම වෙයිද දන්නේ ආපහු මොන වෛරස් එකයිද නැත්නම් අපි කොහොමද මේ ආපදා තත්ත්වයට මුහුණ දෙන්නේ අපිට මොන වගේ දෙයකට ආපහු ඉස්සරහට මුහුණ දෙන්න වෙයිද වෛරස් එක ආපහු වෙන ස්වරූපයෙන් එයිද කියන හැමෝම ගොඩක් දුකින් බයෙන් ඉන්නේ අනාගතය ගැන. 私は今、日本の東京にいますが、東京では大きなね、地震が昨日あったんですよ。 කොදම සෙන්සේ ජපානයේ ටෝකියෝ වල ඉන්නේ ටෝකියෝ හිටියත් ඊයේ අර්ත්ක්වික් එකක් ජපානයේ තිබුණලු ටෝකියෝ වලට. その地震はね、マグニチュード4とか5で、そんな大した被害はありませんでした。 ඒක මේ හතරක් නැත්නම් පහක් 4 නැත්නම් 5 මැග්නිට්ස් එකක් තමයි තිබුණේ. ඒක නිසා ලොකු ආපදායක් තිබුණේ ඒ අර්ත්ක්වික් එක. しかし日本では10年前にマグニチュード8規模の大きな地震が起きて、それによって大きな津波が起きて、結果的に2万人もの人が死んでしまったんです。 නමුත් මීට කලින් ජපානයේ 8ක් 8 මේව එකක් භූමිකම්පාවක් තිබුණා. ඒකෙන් ගොඩාක් කට්ටිය නැති වුණා. ඒ වගේම සුනාමියක් ආවා. ඒකෙන් 20000කට වඩා මිනිස්සු මැරුණා. මේ සුනාමියයි භූමිකම්පාවයි එකට ආපු නිසා ජපානයේ. そして、これからまたいつ大きな地震が起きるか、津波が起きるか、わからないって言われてるんですよ。 ඒක නිසා නැවත සුනාමියක් කවදයිද අර්ත්ක්වික් එකක් කයදයිද කියන එක හරියටම අපිට අවනිශ්චිතයි. අර්ත්ක්වික් එන්න පුළුවන්, සුනාමි එන්න පුළුවන් අනාගතේ. 地震も、津波も、コロナウイルスも、大雨も、突然やってくる。突然やってきてたくさんの人が死んでしまう。こういうことが今起きてますよね。 අර්ත්ක්වික් එකවත් එහෙම නැත්නම් සුනාමි කියන ඒවත් නැත්නම් ගම් වතුර කියන ඒවත් නැත්නම් වෛරස් කොරෝනා කියන ඒවත් අපි හිතන්නේ නැති වෙලාවට අපි ළඟට එන්න පුළුවන්. අපි දන්නේ කොයි වෙලාවෙ මේව මේ ලෝකෙට එයිද කියන එක. ここにいる皆さんは安全に元気で過ごしていらっしゃると思いますけど、だけどお釈迦様はどんな人でも未来必ず死なねばならない時がやってくるんだよと教えられてるんです。 අපි හැමෝම සමාජයට දැනට සතුටින් ඉන්නවා වෙන්න පුළුවන්. හැමෝම සනීපයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. නමුත්
මොන වගේ ආපදා අපිට ලැබෙයිද මොන වගේ දේවල් වලට අපිට අනාගතයේ මුහුණ දෙන්න වෙයිද කියන එක බුදුරජාණන් වහන්සේ බුද්ධ ආගම තුළ දේශනා කරලා තියෙනවා. どんなに家族と仲良く過ごしていても、どんなに病気にかからないよう、地震に合わないように過ごしていても、すべての人間はやがて死ななきゃいけない。これは誰も避けることができないんです。අපි මොන වගේ සානිප ජීවිතයක් ගත කළත් මොන වගේ හොඳ ජීවිතයක් ගත කළත් මොන වගේ මුදල් තියෙන ජීවිතයක් ගත කළත් අපි දන්නේ අපිට මොන වගේ ආපදා වේද මොන වගේ දේවල් වලට ඉස්සරහට මුහුණ දෙන්න වේද මොන වගේ කර්ම ශක්තියකට මුහුණ දෙන්න වේද කියන එක හරියටම දන්නේ නැහැ. そこでお釈迦様は、たとえ私たちが死んでいかねばならないとなっても、絶対に崩れない、壊れない、幸せになれるんだよと、こう仏教で教えられたんです。 අපි අනාගතයේ මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙයිද මොන වගේ දෙයකට මුහුණ දෙයිද දන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව අපි මේ නිවීමක් කියනවා. මේ දුක් වලින් කොහොමද අපි ඈත් වෙන්නේ නැත්නම් කොහොමද මේ දුක් වලින් මිදෙන්නේ කියන එක බුදුදහමේ උගන්වලා තියෙනවා. その仏教の教えによって、本当の幸せに救われた方に、日本に親鸞上人っていう人があるんですよ。 මේ බුදුදහම හොඳට ඉගෙනගෙන බුදුදහම ජපානයේට කියලා දීපු සින්රන් චෝනින් කියන ගුරුතුමා ජපානයේ හිටියා. 親鸞上人は800年前に日本で仏教の教えによって絶対に変わらない幸せに救い取られた人なんです。 සින්රන් ෂෝනි නැත්නම් සින්රන් ගුරුතුමා අවුරුදු 800කට විතර කලින් ජපානයේදී මේ බුදුදහම කොහොමද අපි සතුටින් ජීවත් වෙන්නේ නැත්නම් කොහොමද බුදුදහම තුලින් අපි නිරෝගීමත්ව නැත්නම් සතුට නිර්වාණය පැත්තට යන්නේ කොහොමද කියන එක සින්රන් ෂෝනි පැහැදිලි කරලා තිබුණා. 親鸞上人は自分が仏教によって本当の幸せに救われたとき、この幸せは世界中どこの国の人でも一切の差別なく誰でもなれる幸せなんだ。誰でも変わらない幸せになれるんだよと、こう教えられたんです。 සින්රන් ෂෝනිගේ මේ ධර්මයේ තුල පැහැදිලි කිරීමක් තමයි ලෝකෙ කොහේ හිටියත් මොන තත්ත්වෙ හිටියත් මොන වගේ පුජ්‍යලයකට වුණත් මේ ධර්මයෙන් නිවීමක් නැත්නම් ධර්මයේ තුලින් සදාකාලික සැපතකට දුක අයින් කරලා සැපතකට යන්න පුළුවන් කියන එක සින්රන් ෂෝනි පැහැදිලි කරලා තියෙනවා. そこで世界中の皆さんに、親鸞上人はなぜそんな素晴らしい幸せに世界中の人がなれると教えられたのか、どうすればその素晴らしい幸せになれるのか、皆さんに知っていただくために、
世界一の仏教の先生から、この本当の幸せについてお話をしていただく。これが仏教の世界大会なんです。සිංරන් ශෝනිගේ ඉගැන්වීමට අනුව කොහොමද අපි මේ දුකින් මිදෙන්නේ දුකින් මිදලා කොහොමද අපි නිවනට යන්නේ නැත්නම් සැනසීමකට යන්නේ කියන එක සිංරන් ශෝනි බොහොම පැහැදිලි කරලා තිබුණා. ඒකට මෙවර මේ තියෙන ලෝක බෞද්ධ සම්මේලනය මේ සිංරන් ශෝනිගේ ඉගැන්වීම නැවතත් මතක් කරලා දීම සඳහාお釈迦様はね、仏教の中で、私たち人間は苦しみの波が絶えない海の中で溺れているようなもんなんだよと、こう教えられてるんです。බුදුරජාණන් වහන්සේ අපි මේ පරත් පෙරත් තේරෙන්නේ නැති සාගරයේ ඉමක් කොනක් නැති සාගරයේ පීනමින් ඉන්න පිරිසක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා.海というのはとても広いので、どこへ向かって泳げばいいかわからなくなってしまいますよね。මොහුද මේ ගොඩක් ගැඹුරුයි ඒ වගේම ගොඩක් ලොකුයි කොහෙටද අපි පීනන්න ඕනේ කොයි පැත්තටද යන්න ඕනේ කියන එක හරියට තේරුම් ගන්න අමාරුයි. 海の中に放り込まれると、次々に波が押し寄せてきて、塩水飲んで苦しんでしまう。そういうことがありますよね。මොහොතේ අපි කොයි පැත්තටද යන්න ඕනේ කියලා දන්නේ නැතුව රැල්ල එනවා. එතකොට ඊළඟ රැල්ල එනවා. ඒ වගේ රැල්ලේදී අපිට බ්ලුණු වතුර පැත්තට අපි පීනමින් ඉන්නවා. 私たちの人生を振り返ってみると、突然コロナウイルスがやってきたり、突然地震が起きたり、大雨が降ったりして、次々に苦しいことがやってくる。これが人生ですよね。අපේ ජීවිතේ අපි ආපස්සට ඇරලා බැලුවොත් අපි මේ ගම් වතුර, ඒ වගේ කොරෝනා වෛරස්, ඒ වගේ නොයෙක් ආපදාවලට අපි මුහුණ දීලා තියෙනවා. අපේ ජීවිතය කියන්නේ ඒ වගේ තමයි. දුකින් හුඟක් වෙලාවට දුකෙන් තමයි අපි ජීවිතේ ගෙවලා තියෙන්නේ එක එක ප්‍රශ්න නිසා.スリランカでは2年前に高級なホテルとか教会でテロが起きて、突然200人以上の人が殺されてしまう。こういう事件起きましたよね。අවුරුදු දෙකකට විතර කලින් ලංකාවේ මේ හෝටල් වල ඒ වගේම පල්ලි වල බෝම්බ තියලා හිටන් ගොඩක් කට්ටිය නැති වුණා. 220කට වඩා කට්ටියක් නැති වුණා.
その中には日本人も含まれていました。死んでしまった人に日本人もいました。නැති වෙච්ච කට්ටිය තුල ජපන් ජාතිකයොත් හිටියා. ජපන් ජාතිකයෙකු නැති වුණා. ミャンマーでは今年の2月に軍事クーデターが起きて、平和な市民生活が壊されてしまって、苦しんでいる方、たくさんいらっしゃると思います。බුරුමේ පෙබරවාරි මාසේ මේ වගේ හමුදා කුමන්ත්‍රණයක් වගේ දෙයක් ඇවිදලා ගොඩක් මිනිස්සු දුක් වුණා ගොඩක් මිනිස්සුට දුක ලැබුණා බුරුම රටේ 1月までの民主的な市民生活に戻してもらいたいと。デモ行進をしていた若い方々が、すでに1000人以上殺されてしまったと。このように日本では報道されています。 ගොඩක් කට්ටිය නැති වුණා මේ තරුණ කට්ටියගේ තරුණ කැරැල්ලක් නිසා ඒක නිසා ජනවාරි මාසෙ වෙනකොට ගොඩක් කට්ටිය නැති වුණා කියලා ජපානි නිවුස් වල පැහැදිලි කරලා තිබුණා. 日本ではね、クーデターも起きてないし、テロも起きてはいないけども、一体こんな不安な人生がどこまで続くのだろうか、不安で自殺してしまう人がね、自殺者だけで日本は2万人以上いるんですよ。 ජපානයේ මේ සීසයිඩ් කරන කට්ටිය ගොඩක් ඉන්නවා ජීවිතේ කොහොම හසුරවා ගන්න ඕනේද කොහොම ටෙරෝ කියන එක නෑ නමුත් ජීසස් සීසයිඩ් කරන කට්ටිය ජපානයේ ගොඩක් ඉන්නවා まさに人生はどこの国の人もいつの時代の人も苦しみの波が次々にやってくる海のようなもんなんです。 අපි හැමෝටම මේ දුක කියන දේ හැමතිස්සේ වෙනවා අපි මුහුදේ මේ පැත්තට මේ පැත්තට පීනන මිනිස්සු වගේ දුක කොයි පැත්තෙන් කොහොමයිද කොයි වෙලාවකට දුක ලැබෙයිද කියන එක අපි දන්නේ නැහැ. お釈迦様はそんな苦しい人生の海に私たちを救う大きな船があるよと仏教に教えられてるんです。 බුදුදහමට අනුව අපිට මේ දුකෙන් මිදෙන්න දුකෙන් ඈත් වෙන්න යම් කිසි විශාල නැවක් තියෙනවා කියන එක බුදුදහමේ ගන්නලා තියෙනවා. すべての人を苦しみの海から救う大きな船はね、阿弥陀仏という仏によって
作られた。私たちを幸せに救う船なんだよ。こうお釈迦様は仏教に教えられてるんです。අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මේ අමිතාභ බුදුරජාණන් වහන්සේ ගැන දේශනා කරලා තියෙනවා මේ ලොකු නැවට නැග්ගොත් නිර්වාණයට යන්න පුළුවන් කියන එක අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. 阿弥陀仏という仏様は、どこの国の人であっても、お金のあるなしに関係なく、頭の良し悪しに関係なく、誰でも平等に大きな船に乗せて救ってみせるという約束をされてるんです。මේ අමිතාභ බුදුරජාණන් වහන්සේ කියන ධර්මයට ඇතුළු වුණොත් කවුරුණත් නිර්වාණය කියන ගමනාන්තය දක්වා යන්න පුළුවන් කියන එක පොරොන්දුවක් දීලා තියෙනවා. ඒක නිසා බුදුදහමට අවතීර්ණ වුණොත් නිර්වාණය කියන තැනට යන්න පුළුවන් කියන එක අමිතාභ බුදුරජාණන් වහන්සේට අනුව දේශනා කරලා තියෙනවා. どんな人でも、この阿弥陀仏の約束を聞いたならば、すなわち仏教の教えを聞いたならば、生きてるこの世で、一思いで、大きな船に乗せてもらえるんだよ、と、お釈迦様はおっしゃってるんです。 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව මේ බුදුදහමට අවතීර්ණ වුණොත් බුදුදහමට ඇතුළු වුණොත් මොන වගේ කෙනෙකුට වුණත් මේ නිර්වාණය කියන මාර්ගයට යන්න පුළුවන් නිර්වාණය කියන තැනට යන්න පුළුවන් ඒක නිසා වැදගත් වෙන්නේ මේ බුදුදහම කියන මාර්ගයට ඇතුළත් වීම ඒක තමයි බුදුදහමේ තියෙන විශේෂත්වය ඇතුළත් හුඟක් වෙලාට නිර්වාණය කියන පැත්තට යන්න පුළුවන් වෙනවා. この世で、一思いで、阿弥陀仏の作られた大きな船に乗せてもらった人は、絶対に崩れない、永遠に変わらない幸せになれるんだよと、お釈迦様が教えられたんです。 බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇතුළත් වෙන්න නැත්නම් මේ ලොකු නැවට නැග්ගොත් හැම නිර්වාණයට යන්න පුළුවන් කියන එක පැහැදිලි කිරීමක් තියෙනවා. ධර්මයට ඇතුළත් වුණොත් එතන ඉඳලා ටිකින් ටික අපිට නිර්වාණය කියන තැනට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක අමිතාභ බුදුහාමුදුරන්ගේ පොරොන්දුවක් විදිහට පැහැදිලි කරලා තියෙනවා. 800年前、親鸞上人という日本の人は、この幸せに救われて、この幸せを摂取不捨の利益という言葉で教えられたんですよ。摂取不捨の利益という幸せがあるって教えられたんです。 අවුරුදු 800කට කලින් සින්රාම් ෂෝනි ලියපු ඒ පොතේ මේ සතුට කියන දේ කොහොමද කියන දේ තියෙනවා. ඒක සින්රාම් ෂෝනි අවුරුදු 800කට කලින් ලියපු තැන.この意味はね、生きてるこの世で、誰でも平等に、永遠に変わらない幸せに
救われるんだよっていう意味なんです。 මේකේ තේරුම තමයි කවුරුණත් මේ ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් කොහොමද ඉන්නේ ඊළඟට අපි අනාගතේ නිර්වාණය කියන තැනට කොහොමද යන්නේ ඒක තමයි මේ ශ්‍රීලංකාවේ කි පැහැදිලි කිරීම මත තියෙන්නේ. なぜそんな幸せになれるのかというと、お釈迦様は阿弥陀仏という仏の力によってなれるんだよと、こう教えられてるんです。 කොහොමද මේ සතුටට පත් වෙන්නේ කියන එක අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ශක්තිය පව එක නැත්නම් ඒ ශක්තිය නිසා මේ හැමෝටම නිර්වාණයට ඇතුළත් වෙන්න අවස්ථාවක් තියෙනවා කියනවා බුදුදහමට ඇතුළත් වෙලා හරියට ගුණධර්ම වගා කළොත් අමිතාභ බුදුරජාණන් වහන්සේගේ තියෙන ගුණධර්ම මත නිර්වාණයට ඇතුළත් වෙන්න පුළුවන් කියනවා. 阿弥陀仏とはお釈迦様の先生の仏です。 අමිතාභ බුදුරජාණන් වහන්සේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රවරයා වෙන්න පුළුවන් කියන එක. お釈迦様は大宇宙のすべての仏の先生の仏が阿弥陀仏だと教えられているんです。 බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව අමිතාභ බුදුරජාණන් වහන්සේ මේ මුළු විශ්වයටම විශේෂ බලයක් තියෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක්. 阿弥陀仏の力によって苦しみの海から大きな船にこの世で乗せられた人は死ぬと同時に涅槃の世界へ行ける、悟りの世界に行ける、阿弥陀仏という仏の国に行けるんだ。こうお釈迦様は教えられてるんです。 බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නත් මේ ගුණධම ගුණතාවයේ අමිතාභ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ කරගත්තොත් හැමෝටම නිර්වාණය කියන තැනට ළඟා වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක නිසා අමිතාභ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව හැමෝටම මේ chance එක, ඒ වාසිය, ඒ අවස්ථාව ලබා දෙනවා කියන එක පැහැදිලි කරලා තියෙනවා. これを涅槃に行ける。涅槃の悟りが開ける。阿弥陀仏の国へ行ける。このように仏教で言うんです。 මේක නිර්වාණය කියලා කියනවා. නිර්වාණය නැත්නම් අමිතාභ බුදුරජාණන් වහන්සේ ලෝකයට ළඟා වීම නැත්නම් සදාකාලික සැනසීම නිර්වාණය කියලා කියනවා. ほとんどの人は死んだらどこ行くのか、死んだらどうなるのか、未来がわからなくて、現在も暗い心になってしまっているんですよ。 හැමෝම අපි මොන වගේ තැනකදී මරණයට පත් වෙයිද මොන වගේ තැනකදී අපිට දුක ඒ වගේ දේවල් එයිද අපි දන්නේ නැතුව ජීවත් වෙනවා. අපිට දුක කොයි වෙලාවෙ කොහෙන් එයිද කියන එක අපි දන්නේ නැහැ. වාසනාවක් නැති වෙයිද කියන එක. だけど、皆さんが仏教を聞いて、阿弥陀仏の作られた大きな船に乗ったならば、いつ死んでも涅槃に行ける。極楽浄土に行ける。明るい世界に行ける。
これがはっきりしますから、現在も無限に楽しい心になるんです。මේ අමිතා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපි අවතීර්ණ වුණොත් ඒ ධර්මයේ පිළිපදින්න වුණොත් අපි මොන වගේ තත්ත්වයක හිටියත් අපිට නිර්වාණය කියන සදාකාලික සැපතට නැත්නම් නිර්වාණය කියන තැනට අපිට යන්න පුළුවන්. ඒක මේ අමිතා බුදුරජාණන් වහන්සේ කියන විශේෂ ගුණ ධර්මයක් නැත්නම් ලොකු පින් බලයක්.未来が明るい世界へ行くと、はっきりするから、現在も無限に明るい心に、ガラッと心が変わるんですよ。අපිට අනාගතයේ මේ හොඳ දෙයක් පේනවා නම් හොඳ දෙයක් වාසනාව තියෙනවා නැත්නම් අනාගතේ නිවනට යන්න පුළුවන් කියලා හිතෙනවා නම් අපේ වර්තමානයත් ගොඩක් හොඳයි හුඟක් සතුටු ජීවිතයක් ගත කරන්න පුළුවන් වර්තමානයේ අනාගතයේ හොඳ වෙන නිසා. ということは、阿弥陀仏の作られた大きな船の働きで、一番、この世で絶対に崩れない幸せになれる。2番、死んだら涅槃に行ける。阿弥陀仏の国に行ける。この2つがはっきりするよと、仏教で教えられてるんです。 බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අපි මේ ධර්මයේ හරියට පිළිපැද්දොත් නැත්නම් අමිතා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපැද්දොත් අපි පළවෙනියෙන්ම නම්බර් 1 මේ ලෝක සතුටින් ජීවත් වෙනවා නම්බර් 2 නැත්නම් දෙවෙනි අවස්ථාව අපි නිර්වාණය කියන තැනට යනවා නිර්වාණය අපිට ළඟා කරා ගන්න පුළුවන් මරණයෙන් පස්සේ ඒ දෙක තමයි වැදගත් වෙන්නේ මේ අමිතා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලどんな人でも仏教を聞く一つでこの本当の幸せになれるから皆さんに仏教の教えを聞いて早くこの本当の幸せになっていただきたい。このように願っております。 බුදුරජාණන් වහන්සේ ඉගෙනීම අනුව අපි දැන් සමාජයට දුකින් නැත්නම් මොන හරි ජීවිත ගත කරන්න පුළුවන් නමුත් අපි බුදු දහමට අවතීර්ණ වුණොත් වාසනාවන්ත ජීවිතයක් නැත්නම් අනාගතයත් වාසනාවන්ත වෙනවා දැනුත් වාසනාවන්ත වෙනවා ඒ වගේම මරණයෙන් පස්සේ නිවන කියන තැනත් අපිට ළඟා වෙන්න පුළුවන් නිසා බුදු දහම ගැන දැනගෙන ඉගෙනගෙන මේ දහමට අවතීර්ණ වෙන්න කියලා ඉල්ලීමක් කරනවා. では時間が来ちゃいましたんで 私の話はこれまでにいたします。ありがとうございました。